සම්පත් බැංකුව ගිරිඋල්ල ශාඛාවේ ගිණුම් ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. වස්සාන ධර්මදේශනා මාලාවේ 15 වන ධර්මදේශනාවයි ශ්‍රද්ධා රූපහානි පරිශ්‍රයේ සිට අප ආරම්භ කරන්නට සූදානම් වන්නේ. වෙනදා නම් වස්සානයේ සදහම් පෙළහර ධර්මදේශනා මාලාවේ ධර්මදේශනාවන් අපි පැවැත්වුවේ එලිමහනේ තිබෙන අපගේ ධම්සභා මණ්ඩපයේ. අද පුංචි වෙනසක් වෙලා තියෙනවා. ධර්මදේශනාව පැවැත්වෙන්නේ ශ්‍රද්ධා රූපහානියේ තියෙන මැදිරිය තුලදී. නමුත් ධර්මයේ අසන්නට අපි කාටවත් ඒක බාධාවක් නොවේ. ශ්‍රද්ධා රූපහානියේ පරිශ්‍රයේ පිහිටි කඩුවෙල මහමෙවුනාව බෝධි ඥාන භාවනාසුපේ සිටයි වස්සානයේ සදහම් පෙළහර ධර්මදේශනා මාලාවේ 15 වන ධර්මදේශනාව අප ලෝපුරා සිටින සියලුම දනන්නෙත පහන් සිතින් යුතුව මේ දායාද කරන්නට සූදානම් වන්නේ. අපට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ නොලැබුණා නම් අපි කොයිතරම් අසරණ වෙනවද? නමුත් අපට එහෙම වෙන්න ඕන නැහැ. අප මිනිස් ආත්මයක් ලබලා තියෙන්නේ දුර්ලභ වූ මිනිසත්කම ලබලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පවතින කාලවකවානුවක. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ ඒ පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මය බුද්ධ දේශනාවට අනුව ඒ අයුරින්ම ඔබ වෙත ලබා දෙන්නට ඔබේ රූපවාහිනී කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනී විදියට අපි සූදානම් වෙලා ඉන්නේ. අදත් වස්සාන ධර්මදේශනා මාලාවේ 15 වන ධර්මදේශනාව පවත්වන්නට මහමෙවුනාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් අපගේ මැදිරියට වැඩම කොට වදාලා. උන්වහන්සේව ඊටමත් ගෞරවයෙන් පාද නමස්කාර කොට පිළිගන්නවා අපගේ මැදිරියට. සාදු සාදු සාදු. මෙම වස්සානයේ සදම් පෙළහර ධර්මදේශනා මාලාවේ 15 වන ධර්මදේශනාව ඔබේ රූපහානිය කලන මිතුරා ශ්‍රද්ධා රූපහානිය ඔස්සේ මුළු ලෝකෙටම දායාද කරන්නට අද දිනේදී ධර්ම දානමය පින්කම සපුරා ගන්නේ පින්වත් සාම මහේන්ද්‍ර රාජපක්ෂ මහත්මයා සහ ආර්.එම්. සුසිලා කාන්තිලතා මහත්මිය විසින්. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට දහත් වට්ටේ පිළිගන්වා අපි ධර්මදේශනයට දැන් ආරාධනා කරමු. අද ධර්මදේශනාවේ මාතෘකාව බවට පත්වන්නේ විරිය 이르දිපාදයේ යන්නයි. එසේනම් පින්වත් ස්වාමීන් වහන්සේට අප දැන් දහත් වට්ටිය පිළිගන්වා ධර්මදේශනයට ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු. වස්සානයේ සදහම් පෙළහර ධර්මදේශනා මාලාවේ 15 වන ධර්මදේශනාව අපි මෙසේ ආරම්භ කරන්නට සූදානම් වෙනවා. එසේනම් පින්වත් ස්වාමීන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මය අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව දේශනා කරන සේක්වා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ
තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 පංචශීලයේ සමාදන් වෙන්න මා කීවාම කියන්න මම සතුන් මෙරීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි සොරකමින් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිත මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන් සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේ නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට
ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ පින්වතුන් සියලු දෙනා මේ වස්සාන කාලේ වස්සානයේ සදහම් පෙළහර කියන දේශනා මාලාවේ එක් දේශනාවකට තමයි අද ශ්‍රවණය කරන්න මේ පින්වතුන් සියලු දෙනා සම්බන්ධ වෙලා ඉන්නේ. අපි අද සූදානම් වෙන්නේ සත්‍තිස් බෝධිපාරසික ධර්මයන් යටතේ තියෙන වීරිය ඉර්ධිපාදේ ගැන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. මේ පින්වතුන් දන්නවා බුදුරජාණන් වහන්සේට නමක් තිබ්බා. ඒ තමයි මහා වීර. ඒ කියන්නේ මහා වීරයාණන් වහන්සේ. එතකොට මේ නම කාටද පාවිච්චි කළේ? බුදුරජාණන් වහන්සේට. එතකොට බුදුරජාණන් වහන්සේට මහා වීර කියන්නේ බුදුරජාණන් වහන්සේට තිබ්බ වීරිය තරම් මේ ලෝකේ කිසි කෙනෙකුට වීරියක් තිබුණෙත් නැහැ. වර්තමානෙත් නැහැ. අනාගතේ පහළ වෙන්නෙත් නැහැ. එවැනි වීරියක් තියෙනවා නම් කෙනෙකුට ඒ කවුද? බුදුරජාණන් වහන්සේ නමක් පමණයි. දැන් අපේ වචන තුලක් තියෙන වීරිය කියලා නේ. ළමෙක් ඉගෙන ගන්න වීරිය කරනවා. කෙනෙක් රැකියාවක් කරන්න වීරිය කරනවා. ඒ වගේම කෙනෙක් අපි ගත්තොත් සමහර අය තරඟ විභාග වලට වීරිය කරනවා. සමහර කෙනෙක් ගෙයක් හදාගන්න වීරිය කරනවා. එහෙම වීරියකුත් තියෙනවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම වීරියක්ද? නැහැ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලස්සනට පෙන්වලා දුන්න මේ වීරිය ගැන. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මහා සැඩපහරක් තියෙනවා. මේ සැඩපහර වේගයෙන් පහළට ගලාගෙන යනවා. ඒතර මිනිස්සෙක් මොකද වෙන්නේ? මේ ප්‍රියමනාප දේවල් නිසා අර සැඩපහරට ඇදගෙන වැටෙනවා. ඒතර මේ සැඩපහරට ඇදගෙන වැටුණාට පස්සේ ඒ මිනිස්සයා මොකද වෙන්නේ? සැඩපහර දිග ගහගෙන යනවා. පහළට ගහගෙන යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් බාණී සැඩපහර අවසන් වෙන්නේ මහා විලකින්. ඒ විලේ දරුණු රළ පහර තියෙනවා කිව්වා. ඒ විලේ දරුණු කිඹුල්ල මාළු ඉන්නවා කිව්වා. ඒ විලේ දරුණු දියසුලි තියෙනවා කිව්වා. එතකොට මේ සැඩපහරේ යන කෙනා ගිහිල්ලා ඒ විලට වැටෙනවා. ඒතර මේ විලට වැටුණාට පස්සේ එයාට අනතුරක්ද නැද්ද තියෙන්නේ? අනතුරක්. දැන් මෙයා මේක දන්නවද? දන්නේ නැහැ. මෙයා දැන් වේගෙන් අර සැඩපහරේ ගහගෙන යනවා. එතකොට ඇස්සැති පුරුෂයෙක් ගම් යුරේ ඉඳලා කියනවා පින්වත් පුරුෂය ඔබ ඔය ප්‍රියමනාප දේවල් නිසා ඔය සැඩපහරට වැටිලා ගහගෙන ගියාට ඔබේ ගමනේ කෙලවර සැපසහිත නැහැ, දුක් සහිතයි. ඔය සැඩපහර කෙලින්ම වැටෙන්නේ කොහටද? මහා විලකට. ඒ විලේ ඉන්නවා කිව්වා කිඹුල්ලෝ, දිය රකුසු, දිය සුලි. ඒ වගේ මහා රළ තියෙනවා. ඔබ විනාශයටපත් වෙන්න පුළුවන් කියලා. මේක අර දැන් කාටද ඇහුනේ? ගඟේ සැඩපහරේ ගහගෙන යන කෙනාට ඇහුණා. එයා ඊට පස්සේ මොකද කරන්නේ? තවදුරටත් ගඟේ සැඩපහරේ ගහගෙන යන්න දෙන්නේ නැතුව එයා අතින් පයින් වීරිය කරලා මොකද කරන්නේ? ගඟ ඉහළට පීනන්න පටන් ගන්නවා. දැන් එයා ගඟ ඉහළට පීනන්න පටන් ගන්නකොට එයා සැඩපහරේ හිටියට එයා විලට ගහගෙන යනවද? නෑ. දැන් එයා වීරියක් ගන්නවා ඉහළට පීනන්න. දැන් එයා කාගේ වචනේ අහලාද එහෙම පීනන්න පටන් ගත්තේ? අර ගම් ඉවුරේ හිටපු පුද්ගලයාගේ වචනේ. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණනි මා ඔබට ඒ උපමාවක් කියලා දුන්නේ. ඒ උපමාව තමයි කෙනෙක් සැඩපහරකට ඇදගෙන වැටිලා ගහගෙන යනවා. මහ විලකට ගහගෙන යන්නේ. ඒ විල දරුණුයි.
ඉතින් ඇස්සති පුරුෂයෙක් කිව්වට පස්සේ මෙයා ඒ විලට යන එක නවත්තලා ඉහළට වීරියෙන් යුක්තව පීනන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා සැඩපහර කියලා කියන්නේ ආසාවට කියන නමක් කියලා. ප්‍රියමනාප දේවල් කියලා කියන්නේ ඇස කන නාසය දිවකය මනසට කියන. එතකොට මේ ප්‍රියමනාප ඇස කන නාසය දිවකය මනස නිසා මොකේද වැටෙන්නේ? තණ්හාව නැමැති සැඩපහරට. දැන් අපේ ජීවිතේ එහෙම එකක් නෙවෙයිද? එහෙම එකක් නෙයි. එහෙන් සැඩපහර ඇහැ ඔස්සේ අපි සැඩපහරට තණ්හාව නැමැති සැඩපහරට ඇදගෙන වැටෙනවා. කන ඔස්සේ අපි තණ්හාව නැමැති සැඩපහරට ඇදගෙන වැටෙනවා. නාසය ඔස්සේ අපි තණ්හාව නැමැති සැඩපහරට ඇදගෙන වැටෙනවා. දිව ඔස්සේ අපි තණ්හාව නැමැති සැඩපහරට ඇදගෙන වැටෙනවා. ශරීරය මනස ඔස්සේ මොකද වෙන්නේ? තණ්හාව නැමැති සැඩපහරට ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකේ ගහගෙන යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ තණ්හාව නැමැති සැඩපහරේ ගහගෙන යද්දී ඒක අවසන් වෙන්නේ කොහෙන්ද? මහ විලකින් කියන. ඒ මහ විල තමයි කියනවා මේ පංච ඕරම්භාගීය සංයෝජන. මේ පිංගුතුන් අහලා තියෙනවනේ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග කියන මේ ඕරම්භාගීය සංයෝජන පහ කියන මහ විල කියන්නේ. ඒකේ තියනවා කිව්ව මොනවද? දියරල. දියරල කිව්වා මේ ක්‍රෝධයේ උපායාස. දැන් අපේ ජීවිතේ නැද්ද අපිට මේ තරහ යන ගතිය? තියෙනවනේ. ක්‍රෝධය තියෙනවා. ඒ වගේම දිය සුලිය කිව්වා පංචකාමයේ. ඉෂ්ඨකාන්ත මනාප ප්‍රියමනාප කාමයේ තියෙනවා. ඒකට අහු වුණාට පස්සේ අපේ ජීවිතේ මොකේට අහු වුණා වගේද? දිය සුලිකට අහු වුණා වගේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා ඒකේ ඉන්න මේ දිය රකුස කිඹුල්ල කිව්වා ධර්මයේ හැසිරෙන පිරිමි කෙනාට නම් කාන්තාව. එතකොට මොකද වෙන්නේ? ඒකෙන් විනාශ වෙලා යනවා. දැන් මේක ඇහුණාට පස්සේ මෙයා මොකද කරන්නේ? අර විලට ගහගෙන යන්න දෙනවද? නෑ. මෙයා ගඟේ සැඩ පහරේ මොකද කරන්නේ? පීනන්න පටන් ගන්නවා. දැන් පීනනකොට සැඩ පහරේ ඉහළ පැත්තට තමයි පීනගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සැඩ පහර කපාගෙන පීනීම වගේ කියනවා මේ කාමයන් අතහැරලා කාමයන්ගෙන් වෙන්වීම පැත්තට හැරෙනවා. නෙක්ඛම්මයට. අර අතින් පයින් වීරිය කිරීම වගේ කියනවා. මොකද්ද? අකුසල් දුරු කරගන්න තියෙන වීරිය. දැන් එතකොට බලන්න මේ උපමාවෙන් මේ පින්වතුන් තේරුම් ගන්න පුළුවන් වීරිය කියන්නේ මොකද්ද කියලා. එහෙනම් මේ වීරිය කියන එක හැම තිස්සෙම පවත්වන්න ඕන එකක්ද නැද්ද? පවත්වන්න ඕනනේ. දැන් ගඟක සැඩපහරක් කපාගෙන කෙනෙක් ඉහළට පීනගෙන එද්දී එයා ටිකක් වෙලා හති අරින්න හරි අර අතපය ගහන එක නැවැත්තුවොත් මොකද වෙන්නේ? ආය පහළට යනවා. ඒතර ආයෙ එතෙන්ට එන්න මොකද කරන්න ඕනේ? ආයෙ වීරිය කරන්න ඕනේ. ඒතර වීරිය කියන එක එයා හැමතිස්සෙම පවත්වන්න ඕන දෙයක්ද නැද්ද? පවත්වන්න ඕන දෙයක්. ඇයි හේතුව? සැඩපහර පහළට ගහගෙන යන්නේ. පහළට යන්න ලේසිද අමාරුද? ලේසි. 아무තු වීරියක් ඕනි නේ ඒ සැඩපහරේ පහළට යනවා. ඒතර සැඩපහර කපාගෙන ඉහළට එන කෙනාට මහා වීරියක් ඕන. ඒක එහෙනම් එක දවසක් පවත්තලා ඊළඟ දවසේ නැතුව හිටියොත් හරියයිද? ඒ වීරිය කොහොම වීරියක්ද? හැම තිස්සෙම පවත්වන්න ඕන වීරියක්. නේ? මොකද හැම තිස්සෙම මේ වීරිය පැවැත්වුවේ නැත්තම් ඒ වීරිය පවත්වන්න නැති වෙලාවට එයා පහළට ඇදගෙන යනවා. තේරුණා නේද? එතකොට අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වීරිය කියන්නේ එහෙම එකක්. ඒතර මේ වීරිය කියලා කියන්නේ පින්වත්නි මොකක් සඳහා ගන්න වීරියද? චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස.
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වීරිය. ඒතර ඒ නිවන සාක්ෂාත් කරගන්න කරන වීරිය. තණ්හාව ප්‍රහාණය කරගන්න කරන වීරිය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරගන්න කරන වීරිය. ඒතර මේ වීරිය බුදුරජාණන් වහන්සේ අපිට මේ පෙන්වලා දෙන්නේ. ඒතර ඒ වීරිය අපේ ජීවිතේ අපිට හැමතිස්සෙම පවත්වන්න වෙනවා. ඒතර මේ දැන් අපි අහලා තියෙන වචනේ මොකද්ද? විරිය 이르දිපාද කියලානේ. ඒක පින්වත්නි සම්පූර්ණ වචනේ විය යුත්තේ විරිය සමාධි පදහන සංකාර සමන්නාගත 이르දිපාදය. මොකද්ද? විරිය සමාධි පදහන සංකාර සමන්නාගත 이르දිපාදය. දැන් ඔන්න වීරිය කියන එක තේරුණා. ඒතර විරිය සමාධි කියලා කියන්නේ වීරිය හේතු කරගෙන වීරිය නිසා යම් සිතේ එකඟ භාවයක් ඇති වෙනවද? හිතේ සමාධියක් ඇති වෙනවද? ඒකට මොකද කියන්නේ? විරිය සමාධි. එතකොට මෙයා මොකද කරන්නේ? නූපන් අකුසල ධර්මයන් නූපදීම පිණිස වීරිය කරනවා. උපන් අකුසල ධර්මයන් ප්‍රහාණය කරගන්න වීරිය කරනවා. ඊට පස්සේ නූපන් කුසල ධර්මයන් උපදවා ගන්න වීරිය කරනවා. උපන් කුසල ධර්මයන් වැඩි දියුණු කරගන්න රැකගන්න වීරිය කරනවා. අන්න ඒකට මොකද්ද කියන්නේ? පදාන සංකාර. ඒකට මොකද්ද කියන්නේ? පදාන සංකාර. අන්න ඒක තමයි විරිය 이르දිපාද කියලා කියන්නේ. ඒකට සම්පූර්ණ වචනේ මොකද්ද? විරිය සමාධි පදාන සංකාර සමන්නාගති ඉද්ධිපාදි. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළේ වීරිය අපේ ජීවිතේ නම් හැමතිස්සෙම පවත්වා ගන්න ඕන එකක් නේ. නේද? අපිට ඒක අතහැරලා ඉන්න වෙලාවක් තියෙනවද? නෑ. මිලිඳු රාජ ප්‍රශ්නයේදී හරි ලස්සනට ඒ මහරහතන් වහන්සේ නාගසේන මහරහතන් වහන්සේක විස්තර කරනවා. ඒ තමයි වීරිය කියලා කියන්නේ ඒ වීරිය ස්වභාවය තමයි කියනවා තමන්ගේ ඉලක්කේ සපුරා ගන්න උපකාර කිරීමේ ස්වභාවය. කියන්නේ තමන්ට යම් ඉලක්කයක් තියෙනවනේ. ඒ ඉලක්කේ ඉෂ්ට කරගන්න, සාක්ෂාත් කරගන්න උපකාර කරන ස්වභාවය කියනවා වීරිය කියලා කියන්නේ. එතකොට දැන් බලන්න අපේ ජීවිතය තුළ අපිට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ දියුණු කරගන්න අපිට හැමතිස්සෙම පවත්වන්න වෙන්නේ මොකක්ද එහෙනම්? වීරිය. මොකද වීරියෙන් තමයි ආරම්භ වෙන්නේ නේ. දැන් බලන්න අර ගඟේ පහළට ගහගෙන යන කෙනා එයාට වීරිය තිබෙන්නේ නැත්නම් කවදාවත් පුළුවන් ද ඉහළට පීනන්න? බෑනේ. ඒතර මේක ලේසි පාසු වැඩක් නෙමෙයි. මොකද සැඩපහරක්. සැඩපහරක් කියලා කියන්නේ වේගයෙන් ගහගෙන යනවා. ඒතර ඒක තුල තමයි මෙයා ඉහළට පීනන්න පටන් ගන්න. එතකොට දැන් අපේ ජීවිතය ගත්තොත් එහෙම දැන් ගිහි පින්වතුන් විදිහට මේ පින්වතුන් තමන්ගේ ජීවිතේ තමන් බොහෝ රාජකාරි මැද්දේ ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ගිහි අය කවුරු වගේ කියලාද? මොනරු වගේ කියලා. පැවිදි අය කවුරු වගේද? හංසය වගේ. ඒතර මොනර කියන සතා ලස්සනයි. හැබැයි මොකද? පියාපත් බර වැඩි. ගමන සෙමි. ඒ වගේ ගිහි ජීවිතය හරි ලස්සනයි. ලස්සන ඇඳුම් පැළඳුම් අඳින්න පුළුවන්. ලස්සන ගෙවල් දොරවල් වල ඉන්න පුළුවන්. ලස්සන යාන වාහන පාවිච්චි කරන්න පුළුවන්. ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මොකද වෙන්නේ? වගකීම් වැඩි. නේද? අත්තටු බරයි. දරුවන්ගේ වැඩ තියෙනවා. ඊට පස්සේ දෙමව්පියන්ගේ කටයුතු තියෙනවා. යාළ මිත්‍රාදීන්ගේ කටයුතු තියෙනවා නේ. තමන්ගේ රැකී රස්සාවල කටයුතු තියෙනවා. එතකොට මේ වගකීම් ගොඩාක් තියෙනවා. ඒතර මේ මැද්ද තමයි ගිහි කෙනෙකුට මේ වීරිය උපදවාගෙන වාසය කරන්න තියෙන්නේ. පැවිදි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කවුරු වගේ කියලාද? හංසයා වගේ. හංසයා කියන සතා හරිම charm නේ. හරිම charm සරලයි. ගොඩාක් ලස්සන නෑ. හැබැයි ගමන වේගවත්.
හැබැයි ගිහි ජීවිතය ගත කළත් පැවිදි වුණත් අපි හැමෝටම අවශ්‍ය දෙයක් මොකද්ද? වීරිය අවශ්‍යයි. එතකොට මේ වීරිය කියන එක හැම තිස්සෙම පවත්වන්න ඕන දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත්නි අපේ ජීවිතේ වීරියට ප්‍රතිවිරුද්ධ දෙයක් තියෙනවා. මොකක්ද ඒ? අලස බව. කම්මැලිකම. අපිට නැද්ද ඒක? තියෙනවා නේ. ඒතර මේ අලස බව, කම්මැලි බව දුරු කරගෙන වීරිය උපදව ගන්න ඕන. ඒතර සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතයේ තියෙන වීරිය නෙමෙයි. මොකක්ද තියෙන්නේ? අලස බව, කම්මැලිකම. දැන් බුදුරයන් වහන්සේ වදාලා සමහර අය ඉන්නවා කියලා මෙන්න මෙහෙම. ඒ තමයි ඔන්න මොනවා හරි හෙට වැඩක් තියෙනවා. මොනවා හරි වැඩක් හෙට කරන්න තියෙනවා. ඒතර මොකද කරන්නේ? යා දැම්මම කල්පනා කරනවා කියනවා හෙට මට මේ වැඩේ තියෙනවා. ඒ වැඩේ කරනකොට මට ගොඩාක් මහන්සි වේවි. ඒ නිසා දැන් පොඩ්ඩක් නිදා ගන්න ඕන කියලා මොකද කරන්නේ? එයා අන්න තමන්ගේ කුසල ධර්මයන් දියුණු කරගන්න උත්සාහයක් නැහැ. දියුණු කරගත්තු නැති සීලය දියුණු කරගන්න උත්සාහයක් නැහැ. දියුණු කරගත්තු නැති සමාධි දියුණු කරගන්න උත්සාහයක් නැහැ. දියුණු කරගන්න බැරුණු ප්‍රඥාව දියුණු කරගන්න උත්සාහයක් නැහැ. එයා මොකද කරන්නේ? කාලයතෝ නිදා ගන්න. දැන් ඒ මොකද්ද? වීරියද? කුසීතක. සමහර අය ඉන්නවා කියන බුදුරජාණන් වහන්සේ ඔන්න මොනවා හරි වැඩක් කරනවා. කළාට පස්සේ ආ කල්පනා කරනවා අද දවසම මං උදේ ඉඳලා මොකද කරේ? වැඩ කළා. වැඩ කරපු එකමයි කළේ. දැන් මට හොඳටම මහන්සි. ඇඟත් එහෙටු. ඒ නිසා අද පොඩ්ඩක් කල්ැතුව නිදා ගන්න ඕන කියලා. දැන් එතකොට ඒ මොකද්ද? කුසීතකම. එතකොට බුදුරයන් වහන්සේ වදාළන්නේ එහෙමත් ඇතිනේ. දැන් අපිට එහෙම වෙනවද නැද්ද? අවංකව කියන්නේ වෙනවනේ. ඊට පස්සේ බුදුරයන් වහන්සේ වදාළ තව සමහර අයට මොකද වෙන්නේ? ඒ අය ඔන්න මේ ගමනක් යන්න තියෙනවා කොහේ හරි. දැන් හෙට කොහේ හරි දුර ගමනක් යන්න තියෙනවා. ඒතකොට ඒ අය මොකද කරන්නේ? කල්පනා කරනවා හෙට උදේම මට අහවල් ගමන යන්න තියෙන. දවසම ඉන්න තියෙන මොකේද? ගමනේ. ඒ නිසා දැන් ටිකක් මොකද ගමන් කරනකොට මගේ ඇඟ මහන්සියි. කලන්තය ඇදී. ඒ නිසා මොකද කරන්න ඕනේ? මං ටිකක් දැන් කල්ැතුව නිදා ගන්න ඕනේ කියලා මොකද කරන්නේ? ඔන්න එයා නිදා ගන්නවා කියලා. දැන් ඒ මොකක්ද එයාට මතුවෙන්නේ? අලසකම, කුසීතකම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව සමහරුන්ට මෙහෙම ඇති වෙනවා. ඒ තමයි ඔන්න ගමනක් ගිහිල්ලා එනවා. දැන් කොහේ හරි ඈත ගමනක් ගිහිල්ලා එනවා. අපි කියමු දැන් අපි වන්දනාගමයි යනෝනේ. අනුරාධපුර යනවා, පොළොන්නරු යනවා නේ. සේරුවාවිල යනවා. දැන් ඔහොම යනවා. කොහේ හරි වෙන කොහේ හරි වන්දනාගමන යනවා. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? අපි ඇවිල්ලා අද දවසේ මොකද කළේ? ගමනක් ගියප එක කළේ. අද බොහෝම මහන්සි කියලා එයා මොකද කරන්නේ? නිදා ගන්නවා. දැන් එයා කොහෙන් හරි මොකද කරන්නේ? කුසීතකම තමයි එන්නේ. ඒතර දියුණු කරගන්න බැරි වුණු දේවල් අපිට තියෙනවා නේ. වීරියෙන් දැන් ධර්මයේ කියවන්න. ධර්මයේ ඉගෙන ගන්න. ඒ වගේම බණක් භාවනා කරගන්න. තමන්ගේ සිල්වත් භාවය තා වැඩි දියුණු කරගන්න. නුවණින් කල්පනා අපිට ගොඩාක් දේවල් කුසල ධර්මයෙන් දියුණු කරගන්න තියෙනවා. නමුත් ඒ විදිහට මොකද වෙන්නේ? කුසීතකම එනවා කියනවා. තව සමහර අයට මොකද වෙන්නේ? ඔන්න ඉන්නකොට හොඳට මේ දැන් බුදුරයන් වහන්සේ එතනදී භික්ෂුවක් අරමුණු කරන් කෙලින් පිණ්ඩපාතේ වඩිනවා කියන. වැඩලා ඉවරලා එදා හොඳට දානි හම්බෙනවා කියන. ඉතින් ඒ පිණ්ඩපාතේ දානි ගෙනල්ලා ඒ දානි වළඳලා කල්පනා කරනවා කියන අද හොඳටම බඩ පිරුණා. අද හොඳට දානි හම්බ වුණා වැළඳුවා. ඒ නිසා අද පොඩ්ඩක් මොකද කරන්න ඕනේ? නිදා ගන්න ඕනේ කියලා නිදා ගන්නවා කියන. ඒතර ඒකත් මොකද්ද? කුසීතකම, අලසකම. ඊට පස්සේ බුදුරයන් වහන්සේ දේශනා කරන ඔන්න එක භික්ෂුවක් පිණ්ඩපාතේ වඩිනවා. දැන් අපිට නැද්ද මේ පින්වතුන් පිණ්ඩපාතේ වඩින්නේ නැහනේ. දැන් කෑම කාලා ඉවරලා කෑම කාපු ගමන් මොකද වෙන්නේ?
නිදිමතක් එනවනේ. එතකොට මොකද වෙන්නේ? අද පොඩ්ඩක් කෑවා වැඩි පොඩ්ඩක් නිදාගත්තා නම් හොඳයි කියලා නිදා ගන්නවා. බුදුරජාණන් වහන්සේ ඒක තමයි මේ දේශනා කළේ. තව සමහර ස්වාමින් වහන්සේලා පින්ඩපාති වඩිනවා කියනවා. වැඩිලා ඔන්න එදාට දානේ හොඳට හම්බෙන්නේ නෑ. ඒකට කල්පනා කරනවා යා අද දානේ හරියට ලැබුණෙත් නෑ වෙහෙසත් වැඩි. ඒ නිසා අද මේ පොඩ්ඩක් කල්ැතුව නිදා ගන්න එක හොඳයි කියලා ඔන්න නිදා ගන්නවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව සමහර අයට ඔන්න ලෙඩක් හැදෙනවා. ලෙඩක් හැදෙනකොට යා කල්පනා කරනවා ලෙඩේ හැදුන ගමම සමහරුන්ට හෙම්බිරිසාව ඇති. නේද? පොඩි ඔළුවේ කැක්කුමක් ඇති. පොඩි බඩේ කැක්කුමක් ඇති. එයා කල්පනා කරනවා අද මට මේ ලෙඩයි. ගිලන් වෙලා ඉන්නේ. අද පොඩ්ඩක් කල්ැතුව නිදා ගන්න ඕනේ කියලා මොකද කරන්නේ යා? නිදා ගන්නවා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න කෙනෙක් ඉන්නවා ලෙඩක් තිබිලා හොඳ වෙනවා. දැන් බොහෝ කාලයක් වෙන්න පුළුවන්, කෙටි කාලයක් වෙන්න පුළුවන් ගිලන් වෙලා ඉන්නවා. ගිලන් වෙලා ඉඳලා හකලා දැන් ඔන්න ලෙඩේ සුව වෙනවා. එතකොට එයා කල්පනා කරනවා කියනවා මේ විදිහට කොහොමද එයා කල්පනා කරන්නේ? ඔච්චර කල් මට ලෙඩ හැදිලා හිටියේ. හරියට නිින්දක්වත් තිබ්බේ නෑ. හරියට කෑමක් හම්බුනේත් නෑ. දැන් මගේ ලෙඩේ හොඳයි දැන් පොඩ්ඩක් නිදාගත්තා නම් හොඳයි. නිින්දක්වත් හරියට ලැබුණේ නෑ කියලා මොකද කරන්නේ? එයා කුසීතකමට වැටෙනවා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ ඔන්න ඔය හේතු අරබයා මොකද වෙන්නේ? කුසීතකමට වැටෙනවා. වීරියට නෙවෙයි. දැන් බලන්න අපේ ජීවිතය තුල ඒ ස්වභාවය තියෙනව නේද? හැමතිස්සෙම තියෙනවා. හැමතිස්සෙම තියෙන්නේ කුසීතකම පැත්තට තමයි අපේ හිත හැරෙන්නේ. වීරිය පැත්තට නෙවෙයි. ඒතකොට වීරිය කියන එක 이르දිපාදයක් වෙන්න ඒක හැමතිස්සෙම අපි තුල තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක මේ වීරිය පැත්තට කෙනෙක්ට හරව ගන්න පුළුවන්. වීරිය උපදවාගෙන වාසය කරන්න ඒක කරන්න අවස්ථාව තියෙනවා. දැන් ඔන්න කෙනෙක්ට ගමනක් යන්න තියෙනවනම් වීරිය උපදින්න මේ විදිහට කියනවා. දැන් වැඩක් කරන්න තියෙන ඔන්න හෙට. ඒතර එයා කල්පනා කරනවා දැන් මට හෙට උදේ ඉඳලා මොකද කරන්න තියෙන්නේ? වැඩක් කරන්න තියෙනවා. ඒතර මට මේ සීල්පද දියුණු කරගන්න බැරි වෙනවා. ඒ වෙලාවේ බණක් භාවනා කරගන්න බැරි වෙනවා. ඒ වෙලාවේ මේ කුසලද බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්නත් බැරි වෙන්න පුළුවන්. ධර්මයේ ගැන සිහි කරගන්නත් බැරි වෙන්න පුළුවන්. ශ්‍රාවක සංඝ රත්නය ගැන සිහි කරගන්නත් බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මොකද කරන්නේ? දැන්මම මං පොඩ්ඩක් ඒ දේවල් පුරුදු කරගන්න ඕන කියලා ඔන්න එයා වීරිය කරනවා. දැන් ඒක මොකද්ද? වීරිය ආරම්භ කිරීම. දැන් බලන්න එතකොට ඒ පැත්ත ලේසිද අමාරුද? අමාරුයි නේද? වීරිය උපදවා ගන්න කියන එක අමාරුයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් යම් වැඩක් කරලා ඉවරුණාට පස්සේ කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් කියනවා මේ විදිහට වීරිය උපදින්න. කොහොමද? අද දවසේම මම මොකද කරේ? වැඩපළ කළා. මට මේ බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන ශ්‍රාවක සංඝ රත්නය ගැන සිහි කරගන්න බැරි වුණා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න බැරි වුණා. භාවනාවක් කරගන්න බැරි වුණා. අද දවස පුරාවට. අද මන් දවසම වැඩපළක හිටියේ. ඒ නිසා මොකද කරගන්න ඕනේ? මං ඉක්මනට මේ දැන්මම ධර්මයේ පුරුදු කරගන්න ඕන කියලා එයා මොකද කරන්නේ? අන්න ධර්මයේ පුරුදු කරගන්න වීරිය උපදව ගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ අන්න ඒක වීරිය උපදින්න හේතුවක්. දැන් මේවා දන්නේ නැති කෙනාට පින්වත් එහෙම එකක් තියනවද? නෑ. නේද? බුදුරජාණන් වහන්සේ වදාළ ඒ විදිහට වීරිය උපදව ගන්න කියලා. මොකද හේතුව මේ හිත හැමතිස්සෙම හැරෙන්නේ කුසීතකම පැත්තට. වීරිය පැත්තට නෙවෙයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ ඔන්න කෙනෙක් යම් ගමනක් යන්න තියෙනවා දැන් හෙට. එයා කල්පනා කරනවා කොහොමද? මට හෙට ගමනක් යන්න තියෙනවා. දැන් මේ ගමන යනකොට මට බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන ශ්‍රාවක සංඝ රත්නය ගැන සිහි කරන්න බැරි වෙයි. ඒ වගේ මේ ධර්මයක් පුරුදු කරගන්න
බැරි වෙයි. ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න බැරි වෙයි. ඒ නිසා මම මොකද කරන්න ඕනේ? හෙට කරගන්න බැරි වැඩේ දැම්මම කරගන්න ඕන කියලා එයා මොකද කරන්නේ? වීරිය උපදවා ගන්නවා කියලා. එයා වීරිය උපදවා ගන්නවා. ඒතර එයා කවදාවත් අනාගතයට ඒක කල් දානවද? නෑ නේ. බලන්න මේකෙන් අපිට තේරෙනවා අනාගතයට කල් දාන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න කෙනෙක් ගමනක් ගිහිල්ලා එනවා. ඒතර එයා කල්පනා කරනවා අද දවසේම මම පාරේ හිටියේ. මට මේ කිසි දෙයක් කරගන්න බැරි වුණා ධර්ම මාර්ගයේ දියුණුව පිණිස. ඒ නිසා මම මොකද කරන්න ඕනේ? දැම්මම ඒ ධර්මයේ පුරුදු කරගන්න උත්සාහ ගන්න ඕන. දියුණු කරගන්න බැරි වුණු සිල් දියුණු කරගන්න උත්සාහ කරගන්න ඕන. දියුණු කරගන්න බැරි වුණු සමාධිය දියුණු කරගන්න උත්සාහ ගන්න ඕන. දියුණු කරගන්න බැරි වුණු ප්‍රඥාව දියුණු කරගන්න ඕන කියලා එයා මොකද කරන්නේ? වීරිය උපද්දව ගන්න කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න කෙනෙක් දැන් ස්වාමින් වහන්සේ නමක් නම් ඔන්න පින්ඩපාත යනවා. හොඳට දානමාන ලැබෙනවා. ඒතර ඒ ස්වාමින් වහන්සේ ඔන්න හොඳට දානමාන වළඳලා කල්පනා කරන්න ඕනේ මෙහෙම කියනවා. අද හොඳට බඩත් පිරුණා. කාය සත්‍යයත් හොඳට තියෙනවා. මේ වෙලාවේ මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරගන්න උත්සාහ ගන්න ඕන කියලා මොකද කරන්නේ? වීරිය ආරම්භ කරන්න කියනවා. ඒ වගේම ඔන්න කෙනෙක් පින්ඩපාතේ වැඩලා දානි ලැබෙන්නේ නැහැ හරියට. ඒතර එයා ඇවිල්ලා කල්පනා කරන්න කියනවා අද නම් පින්ඩපාත ගියාට හරියට දාන ලැබුණේ නැහැ. ඒ නිසා මගේ කයත් සැහැල්ලුයි. කය බර නැහැ. අද කයත් හොඳට සැහැල්ලුව තියෙනවා. මම මේ වෙලාවේ හොඳට ඒ ධර්මයේ පුරුදු කරගන්න ඕන කියලා වීරිය කරන්න කියලා. ඒතර බලන්න වීරියවන්තයා ඒ හැම කාරණයක් මොකද කරන්නේ? වීරිය උපදවා ගන්න පාවිච්චි කරනවා. කම්මැලි කෙනා මොකද කරන්නේ? ඒ හැම කාරණයක්ම කම්මැලිකම ඇති කරගන්න පාවිච්චි කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න කෙනෙක් මේ ගිලන් වෙනවා. ඒ ගිලන් වුණ කෙනා කල්පනා කරනවා මේ විදිහට. දැන් මං ලෙඩ වෙලා ඉන්නේ. මේ ලෙඩ එන්න වැඩි වෙන්න පුළුවන්. එතන මේ තියෙන කායික සැපේ මට හෙට නැති වෙන්න බැරිද? හෙට නැති වෙන්න පුළුවන්. අද තියෙන හැකියාව මට හෙට නැති වෙන්න පුළුවන්. ඒ නිසා මොකද කරන්න ඕනේ? මම දැම්මම වීරිය උපදවා ගන්න ඕන. තවත් මගේ කය ලෙඩ වෙන්න කලින් මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරගන්න ඕන කියලා මොකද කරන්න ඕනේ? වීරිය කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්න ඒක වීරිය ආරම්භ කරන්න හේතුවක් කියලා. දැන් ඔන්න කෙනෙක් ලෙඩ වෙලා හොඳ වෙනවා. ඒතර එයා කල්පනා කරනවා මෙච්චර කල් මං ලෙඩ වෙලා හිටියේ. මට හරියට මේ ලෙඩ වෙලා හිටපු කාලය තුල ධර්ම මාර්ගයේ කිසි දෙයක් දියුණු කරගන්න බැරි වුණා. ඒ නිසා මොකද කරන්න ඕනේ? දැන් ඔන්න මං නිරෝගී බවට පත් වුණා. නැවත මං ලෙඩ වෙන්න පුළුවන්. ඊට කලින් මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරගන්න ඕනේ කියලා මොකද කරන්නේ? වීරිය උපද්දව ගන්නවා. දැන් ඒතර බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ එහෙනම් මේ කුසීතකමට කිසිම තැනක අවස්ථාවක් දීලා තියෙනවද? නෑ. වීරියමයි බුදුරජාණන් වහන්සේ අගය කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට ඒකයි කියන්නේ මහා වීර කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ වීරිය අපිට හිතා ගන්නව පුළුවන් එකක්ද? හිතා ගන්නවත් බැරි වීරියක්. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ පිණිස යම් දවසකද පෙරුම්දම් පුරන්න පටන් ගත්තේ. එදා ඉඳලා ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන තුරු උන්වහන්සේ ගත්ත වීරිය අසීමිත වීරියක්. සාමාන්‍ය ලෝකයේ කිසි කෙනෙකුට හිතා ගන්නවත් බැරි වීරියක්. දැන් අපිට එහෙම වීරියක් ගන්න බැරි වේවි. හැබැයි මොකද කරන්න ඕනේ? අපි මේ වීරිය දියුණු කරගන්න උත්සාහ ගන්න ඕන. දැන් ඒකයි අපි තේරුම් ගන්න ඕන හොඳට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ඒ වීරිය කියලා කියන්නේ මොකක්ද කියලා. දැන් ඔන්න අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරනකොට ඒ ධර්මයේ අවධානයෙන් අහගෙන ඉන්න වීරියක් ඕන. නැත්තම් පුළුවන් දෙයක් කරන්න බෑ.
ඒ වගේ මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට ඉඳගෙන අහන්න වීරියක් තියෙන්න ඕන. ඒ අහන ධර්මයේ නුවණින් විමසන්න වීරියක් තියෙන්න ඕන. නේද? ඒ කිසි දෙයක් කරන්න පුළුවන් වීරිය නැති කෙනෙකුට කරන්න බෑ. ඔන්න දැන් කෙනෙක්ගේ හිතට ධර්ම දේශනා කරන වෙලාවේදී එහෙම නැත්නම් gedara doreedi හිතට ආසාවක් එනවා. ඒ ආසාව එයා දුරු කරගන්න වීරිය කරන්නේ නැත්තම් එයා කවුද? කුසීත කෙනෙක්. කම්මැලි කෙනෙක්. ඒ වගේම මොන්න හිතට තරහක් එනවා. ඒ තරහ එයා දුරු කරගන්න වෙහෙසෙන්නේ නැහැ. ඒ තරහ නැති කරගන්න උත්සාහ ගන්නෙ නෑ. එයා කවුද එතකොට? කුසීතයි. ඊට පස්සේ ඔන්න එයාගේ හිතට ඊර්ෂියාවක් එනවා. ඒ හටගන්න ඊර්ෂියාව දුරු කරගන්න වීරියක් ගන්න නැත්නම් එයා කුසීතයි. දැන් බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ හිටගෙන ඉද්දි හටගත්තු කුසල් ඉඳ ගන්න ඇරයි යන්න එපා කියලා. ඒ කියන්නේ මොකද්ද? ඒ වෙලෙ මේක දුරු කරගන්න කියලා. දැන් ඔන්න අපි ඇවිද ඉන්නවා. ඇවිද ඉන්නකොට තරහක් එනවා. දැන් ඒක ඇරයි යන්න එපා කියන ඉඳ ගන්න. දැන් අපිට එහෙම පුළුවන්ද? දැන් අපි ඒක ඉඳ ගන්නත් ඇරයි යනවා, නිදා ගන්නත් ඇරයි යනවා නේ. දැන් අකුසලයක් හටගත්තට පස්සේ නේ දැන් අපේ හිතේ වේගෙන් හට ගන්නවනේ අකුසල. හටගන්නේ දැන් මේ පින්වතුන්ගේ ජීවිතය ගත කරන්නේ. අපි පැවිදි ජීවිතය ගත කරනවා. ඒතර අපිට එකිනෙකා අපි ජීවත් වෙන පරිසරය තුල අපිට හැමතිස්සෙම හිතේ ස්වභාවය මොකද්ද? අකුසල හට ගැනීම නේද? ආසාව හට ගන්නවා, තරහ හට ගන්නවා, ඊර්ෂ්‍යාව හට ගන්නවා, බය හට ගන්නවා, එකට එක කිරීම හට ගන්නවා. හටගන්නේ නැද්ද? හට ගන්නවා. ඒතර මේවා හටගනිද්දී අපිට ඒ ස්ථානෙම ප්‍රහාණය කරගන්න බැරි වුණත් මොකද වෙන්නේ? අපි ඒ අකුසල් අරගෙන තමයි ඇවිදින්නේ. ඒ අකුසල් එක තමයි අපි ඉඳගෙන ඉන්නේ. ඒ අකුසල් එක තමයි අපි නිදාගන්නේ. දැන් බලන්න බොහෝ අය එහෙමනේ. ඇයි හේතුව? තමන් තුල හටගන්නේ අකුසලයේ දුරු කරගන්න තේරෙන්නේ නැහැ. ඒ වගේම වීරියක් නැහැ. වීරිය නැති නිසා මොකද වෙන්නේ? ඔන්න හිතට තරහක් ආපු ගම ඒ තරහ කල්පනා කර කර ඉන්නවා. ඔන්න හිතට එනවා ආසාවක්. ඒ ආසාව කල්පනා කර කර ඉන්නවා. ඔන්න හිතට එනවා මේ ක්‍රෝධයක්. ඒකෙන්ම කල්පනා කර කර ඉන්නවා. ඒ මොකක් නිසාද? වීරිය නැති නිසා. ඒතර අපි ඒක අඳුන ගන්න ඕනේ වීරිය කියන එක. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉඳගෙන ඉන්නකොට හටගත්තු අකුසල් හිටගෙන ඇරයි යන්න එපා කියලා. ඒ වගේම හිටගෙන ඉන්නකොට හටගත්තු අකුසල් ඉඳගන්න ඇරයි යන්න එපා කියලා. ඒ කියන්නේ මොකද්ද? ඒ ඉරියව්වේ මොකද කරන්න කියන්නේ? ඒ හටගන්න අකුසල් ප්‍රහාණය කරන්න කියලා. වීරිය කරන්න ඕන. දැන් අපිට ඉරියව් හතරන්නේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ. නේ? එක්ක අපි ඇවිදිමින් ඉන්නවා. එහෙම නැත්නම් අපි ඉඳගෙන ඉන්නවා. එහෙම නැත්නම් අපි හිටගෙන ඉන්නවා. එහෙම නැත්නම් අපි නිදාගෙන ඉන්නවා. එතකොට මේ ඉරියව් හතරේදී හටගන්න අකුසල් දුරු කරන්නේ නැත්නම් හිටගෙන ඉන්නකොට හටගන්න අකුසලේ එයා දුරු කරන්නේ නැත්නම් එයා කුසීතයි කියන. වාඩි වෙලා ඉන්නකොට හටගන්න අකුසලේ එයා ඒ මොහොතේම දුරු කරන්නේ නැත්නම් එයා කුසීතයි. නිදාගෙන හාන්සිලා ඉන්නකොට හටගන්න අකුසලේ ඒ වෙලාවෙම එයා දුරු කරගන්නේ නැත්නම් එයා කවුද? කුසීතයි. ඒ වගේම මේ ඇවිදිමින් ඉන්න වෙලාවේ හටගන්න අකුසලේ එයා දුරු කරගන්නේ නැත්නම් එයා කුසීතයි. දැන් බලන්න වීරිය උපදව ගන්න එහෙනම් කොච්චර අමාරුදනේ? ඇයි අපි හැමතිස්සෙම එක අකුසලයක් කියනවා ඒක නැති වෙනකොට ඊළඟ කියනවා. නැද්ද? අපේ හිත දිහා අපි අවධානයෙන් බලාගෙන හිටියොත් එහෙම වැඩිපුරේ අපේ කුසලයේ පැවැත්වීමට වඩා මොකක්ද තියෙන්නේ? අකුසල්. ඒතර ඒ අකුසල් හටගන්න පරිසරයක් අපි වටා තියෙනවා. හැමතිස්සෙම ආසාව ඉපදෙන පරිසරයක් තියෙනවා. හැමතිස්සෙම තරහ ඉපදෙන පරිසරයක් තියෙනවා. හැමතිස්සෙම ඊර්ෂ්‍යාව උපදින පරිසරයක් තියෙනවා. නේද? ඒතර මේ පරිසරය තුල ඉන්න අපිට හැමතිස්සෙම තියෙන්නේ මොකද්ද? අකුසල් හට ගන්න ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එතකොට මේ වීරිය කියන දෙය හැමතිස්සෙම පවත්ව ගන්න ඕන. ඒ පවත්වන්න නැති වෙලාවට මොකද වෙන්නේ?
අකුසල් කුසීත බවට වැටුණු ගම අකුසල් තුල හිත පවතිනවා. දැන් බුදුරයන් වහන්සේ අර වීරිය කියන දේ තමන්ගේ ඉලක්කයට තමන්ගේ ඉලක්කේ සපුරා ගන්න උපකාර කරන ස්වභාවය කියවනේ වීරිය කියලා කියන්නේ. ඒතර තමන්ගේ ඉලක්කය මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම. අන්නේ ඉලක්කේ සපුරා ගන්න උපකාර කරන ස්වභාවය තමයි වීරිය කියලා කියන්නේ. නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා හරි ලස්සන උපමාවක්. ඒක මේ වගේ කියනවා. ඔන්න ගෙයක් තියනවා කියනවා වැටෙන්න. එතකොට මොකද කරන්නේ? කෙනෙක් එකට මුක්කුවක් දෙනවා. ආධාරකයක් දෙනවා. එතකොට අර ගේ වැටෙන්නේ නැතුව තියෙනවා. අන්න ඒ වගේ කියනවා වීරියෙන් ලැබෙන උපකාරයෙන් මොකද වෙන්නේ? මේ කුසල් පිරෙන්නේ නැතුව තියෙනවා කියන. එතකොට ඒක එහෙම නැතුණොත් මොකද වෙන්නේ? යම් මොහොතකදී වීරිය නැති වෙන්නේ මේ වෙලාවේ අකුසල් අපේ හිත අල්ල ගන්නවා. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ දැන් බලන්න විරිය කියන දේ දැන් 이르දි ප්‍රාදයක් විදියටත් තියෙනවා. ඊට පස්සේ පංච ඉන්ද්‍රිය වල ඉන්ද්‍රිය ධර්මයක් විදියටත් තියෙනවා. පංච බලවල බල ධර්මයක් විදියටත් තියෙනවා. සත්ත බොජ්ජංග වල බොජ්ජංග ධර්මයක් විදියටත් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සම්මා වායාම විදියටත් තියෙනවා. ඒතර බලන්න හැමතිස්සෙම දැන් බුදුරජාන් වහන්සේ හැමතිස්සෙම දේශනා කරද්දී වීරියත් එක්ක තමයි දේශනා කරන්නේ. ඒතර මේ වීරිය නැති කෙනාට ඒ ධර්ම මාර්ගය පුරුදු කරගන්න පුළුවන් බෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් සමහර අයගේ වීරිය මොකද වෙන්නේ? අතිලීනං වීරිය. ඒ කියන්නේ වීරිය සැඟවෙනවා කියනවා. සැඟවෙන්නේ කොහොමද? කෝසජ්ජ සහගතං කෝසජ්ජ සම්පයුත්තං. මොකක් එක්කද? කුසීත භාවයත් එක්ක. දැන් අර කුසීත භාවය ඇති වෙන කරුණ වගේක් කිව්වේ. ඒවත් එක්ක මොකද වෙන්නේ? වීරිය සැඟවෙනවද නැද්ද? සැඟවෙනවා. කොහොමද සැඟවෙන්නේ? දැන් ඔන්න යා කල්පනා කරනවා හෙට වැඩක් තියෙනවා. ඒ නිසා හෙට වැඩේ කරනකොට මට මේ ගොඩාක් මහන්සි වෙයි. ඒ නිසා මං කල්ැතුව නිදා ගන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? වීරියක් තිබ්බද වීරිය සැඟවිලා යනවා. නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වීරිය සැඟවෙන්න දෙන්න එපා කියලා. වීරිය සැඟවෙන්න දෙන්න එපා කියලා. දැන් වීරියක් තියෙනවා ඒක මොකද වෙන්නේ? සැඟවිලා යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා න අතිපග්ගහිතං වීරියං. මේ වීරිය දැඩිව ගන්නත් එපා කියන. වීරිය දැඩිව ගත්තොත් මොකද වෙන්නේ? උද්ධච්ච සහගතං උද්ධච්ච සම්පයුත්තං. හිත විසිරෙන්න පටන් ගන්නවා. වීරිය වැඩියෙන් ගත්තොත්. දැන් එහෙම තියෙන අර එක ස්වාමීන් වහන්සේ නමක් ගැන අහලා තියෙනවද? එහෙම වීරිය කරපු. එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ බොහෝම සැපට හැදුණු කෙනෙක්. ධනී ස්වාමීන් වහන්සේ නේද? උන්වහන්සේ බොහෝම සැපට හැදුණා. සැපට හැදිලා උන්වහන්සේ මේ ධර්මයේ පුරුදු කරන්න කියලා පැවිදි වුණා. පැවිදිලා බලවත් වීරියක් කරා. දැන් උන්වහන්සේ කොච්චර සැපට හැදුනද කියන්නේ මේ කකුල් වල මේ යටිපතුලේ ලොම් ආවා. එහෙම සැපට හිටපු කෙනෙක්. දැන් පැවිදිලා ධර්ම මාර්ගයේ පුරුදු කළා පුදුම වීරියක් ගත්තා. දැන් සක්මන් මළුවේ සක්මන් කරනවා. දැන් කකුල් පැලිලා ලේ ඇවිල්ලා හරියට හරක් අවපු තැනක් වගේ කියන. උන්වහන්සේ සක්මන් කරද්දි. දැන් කකුල් දෙකෙන් සක්මන් කරා ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා. ඊට පස්සේ ධනිස් දෙකෙන් ඇවිදින්න පටන් ගත්තා. උන්වහන්සේ වීරිය කරලා කල්පනා කරා මා දැන් බොහෝ වීරිය කළා. හැබැයි මට ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා. මේන මෙච්චර වීරියක් කරලා ධර්මය අවබෝධ කරගන්න බැරි නම් හොඳ වැඩේ තමයි දැන් සිවුරු ඇරලා ගිහි වෙන එක. ගිහි වෙලා ගිහි ජීවිතයක් ගත කරමින් මං හොඳට පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නවා කියලා කල්පනා කරා. මේ විදියට සිතවිල්ල සිතද්දී එක පින බුදුරජාණන් වහන්සේ බුදුනෙතින් ඒ සිතවිල්ල දැක්කා. දැකලා ඒ වෙලාවෙම බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ ළඟට වැඩියා. වැඩම කළා ලස්සන ප්‍රශ්නයක් ඇහුවා. ඇහුවා පින්වත් භික්ෂුව ඔබ ගිහි ජීවිතයේදී මේ වයලින් වාදනය කරා නේද කියලා. ඊට පස්සේ කියනවා ඔව් කියලා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වයලින් වාදනය කරද්දී ඒ භාණ්ඩයේ තත් ගොඩාක් බුරුල් වුණොත් ඔබට අවශ්‍ය ශබ්ද එනවද කියලා ඇහුවා. එනවද? එන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇහුවා ගොඩාක් ඒ තද වුණොත් අධිකව තද කළොත් එහෙම ඒත් ඔබට අවශ්‍ය ශබ්ද එනවද කියලා. එනවද? එන්නේ. එහෙනම් ඒ අවශ්‍ය ශබ්ද එන්න නම් ඒක මොකද කරන්න ඕනේ? සමව ගානකට පවත්ව ගන්න ඕනේ. වැඩි තද කරන්නෙත් නැතුව වැඩි බුරුල් කරන්නෙත් නැතුව. අන්න එතකොට යාන්ට අවශ්‍ය ශබ්දය ලබා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව අන්න ඒ වගේ වීරිය පවත්වන්න කියලා. ඇයි? වීරිය දැඩිව ගත්තොත් එහෙම හිත විසිරෙනවා. ඒ ලිහිල්ව ගත්තොත් එහෙම මොකද වෙන්නේ? හිත සැඟ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා දැඩිව ගන්න එපා කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා වීරිය හැකිලෙන්න දෙන්නත් එපා කියලා. හැකිලලා යන්න දෙන්න එපා කිව්වා. වීරිය හැකිලෙනවා කිව්වා තීන මිද්ද සහගතං තීන මිද්ද සම්පයුත්තක්. මොකක් එක්කද? නිදිමතත් එක්ක. නිදිමතත් එක්ක මොකද වෙන්නේ? වීරිය හැකිලෙනවා. දැන් බලන්න අපිට වීරිය කොච්චර අඩුද කියන්නේ. දැන් අපි ඉඳ ගන්න ගියත් මොකද කරන්නේ? හේතු වෙන තැනක් හොයනවනේ. හේතු වෙන තැනක් හොයලා තමයි අපි ඉඳ ගන්න යන්නේ. එතකොට වීරියටද තැන ලැබෙන්නේ? නෑ නේ. මොකේද තැන ලැබෙන්නේ? නිදිමතට. එතකොට මොකද වෙන්නේ? එයාගේ සිත හැකිලෙනවා. එතකොට මේ සිත හැකිලෙන්න දෙන්න එපා කිව්වා නිදිමතත් එක්ක. බලන්න එතකොට වීරිය මෙතන දැන් ඔන්න ඔබට මෙතන වීරියෙන් ඉඳගෙන ඉන්න වෙනවා. මොකද අයින් වල නෑ. නේද? මෙට්‍රස් තියලා නැති නිසා මැද තියලා තියෙන නිසා දැන් වීරියෙන් ඉඳගෙන ඉන්න වෙනවා. එතකොට මේ වීරිය පවත්තන්න ඒක උපකාරයක්. දැන් බිත්තියක් අයිනට ගියපු ගමන් මොකද වෙන්නේ? පොඩ්ඩ වීරිය අඩු වෙවි යනවා. මොන පැත්තට දෙන්නේ? නිදිමත පැත්තට. ඊට පස්සේ වීරිය ඇකිලිලා යනවා. වීරිය ඇකිලෙනවා අපි නිකම්ම ඇකිලිලා යනවා. නේද? ඔළුව පාත් වෙලා කොන්ද නැමිලා නේද? බුදුරජාණන් වහන්සේ නිසා වදාලා වීරිය හැකිලෙන්න දෙන්න එපා කියලා. බලන්න බුදුරජාණන් වහන්සේට කොච්චර අවබෝධයක් තිබිලාද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා න බහිද්දා වික්කිත්තං විරියං. බාහිරට වීරිය විසිරෙන්න දෙන්න එපා කියලා. බාහිරට කොහොමද වීරිය විසිරෙන්නේ? බහිද්දා පංචකාම ගුණේ ආරබ්බ. ඒ කියන්නේ මේ පංචකාමයන් හේතු කරගෙන විසිරෙනවා කියන වීරිය කියන එක. මේ ඇහැට පේන ප්‍රියමනාප රූප, සද්ද, ගන්ධ, රස, පහසත් එක්ක. ඒ නිසා ඒ විදිහට විසිරෙන්න දෙන්න එපා කිව්වා. එතකොට බලන්න වීරිය කියන 이르දිපාදයේ වඩන්න අපිට එනං ලොකු අවබෝධයකුත් අවශ්‍යයි. නේද? දැන් එතකොට මේ කරුණු දන්න කෙනාට ඒ වීරිය සමාධි පදාන සංකාර සමන්නාගත 이르දිපාදයේ දියුණු කරගන්න පුළුවන්. එතකොට මේ 이르දිපාදේ යාට උපකාර වෙන්නේ මොකේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන තමන්ගේ ඉලක්කේ සපුරා ගන්න. තේරුණා නේද? දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් කල්පනා කරන්න ඕනේ ඒ වෙලාවට මම වීරිය යොදනවා කියලා නෙමෙයි. හැම තිස්සෙම වීරිය පවත්ව ගන්න ඕන. දැන් අර නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා මේ යම් අකුසලයක් හටගත්තට පස්සේද වීරිය යොදලා ඒක ප්‍රහාණය කරගන්න ඕන කියලා. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා නෑ කියනවා. කල් ඉඳලම වීරිය පවත්ව ගන්න ඕන. ඒ කියන්නේ දැන් ඔන්න ඔබ ඉඳගෙන ඉන්නවා. ඉඳ ගන්නකොටම කල්පනා කරන්න ඕන මම මේ ධර්ම දේශනා ඉවරනතුරු නිදිමතට එන්න දෙන්නේ නෑ කියලා. එහෙම පවත්ව ගන්න ඕන. එහෙම නැත්නම් නිදිමත එන වෙලාවක මම බලා ගන්නම්කො කියලා හිටියොත් එහෙම කරන්න පුළුවන් නේද? එහෙම කරන්න බෑ. අන කල්ැතුව පවත්වන්න ඕන කියන. දිගටම නාගසේන මහරහතන් වහන්සේ හරි ලස්සන උපමාවක් කියනවා. කියනවා පින්වත් රජතුමනි ඔබට පිපාසයක් හැදුනට පස්සේද කියලා අහනවා ලිඳ කපන්නේ. දැන් ඔන්න වතුර පිපාසයක් එන. එතකොට ලිඳක් කපාගෙන වතුර බොනවද කියලා අහනවා. එහෙමද කරන්නේ? නෑ. පිපාසය හැදෙන වෙලාවට බොන්න වතුර ලබා ගන්න ලිඳක් කපලා තියෙනවා. අන්න ඒ වගේ වීරිය කියන එක මොකද කරන්න ඕනේ? මේ කරුණ යෙදුනා මේ අවස්ථාව විතරක් නෙමෙයි පාවිච්චි කරන්න ඕනේ. හැම තිස්සෙම වීරිය තියා ගන්න ඕනේ.
ඒ වගේ මේ එහෙම පැවැත්වුවේ නැත්නම් එයාට ඒ වීරිය ඉද්ධිපාදී දිනු කරගන්න පුළුවන් බෑ. එහෙනම් ඒක අපිට ඉරියව් හතරදීම අපිට පවත්වා ගන්න අවශ්‍ය වෙනවා. එහෙම නැති වුණොත් ඒක අපිට කරන්න බැරි වෙලා යනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අපි ගොඩාක් සතුටු වෙන්න ඕන. අපි සරණ ගියපු ශාස්ත්‍රූන් වහන්සේ තමයි මේ ලෝකේ මහා වීරියවන්තයා. සරණ ගිහිල්ලා ඉන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේගේ වීරිය ගැන අපි කල්පනා කරමින් අපේ හිත පහදවාගෙන අපිත් ඒ වීරිය 이르දිපාදී අපේ ජීවිතේ හැමතිස්සෙම දියුණු කරගන්න උත්සාහ කරන්න ඕන. ඉතින් මේ පින්වතුන් සියලු දෙනාටත් මේ වස්සානේ ඒ සදහම් පෙළහර ධර්ම දේශනා මාලාවේ පවත්වන්න යෙදුණු ඒ විරිය ඉද්ධිපාදයේ ගැන අපි බුද්ධ දේශනා ඇසුරින් සාකච්ඡා කළේ. මේ ධර්මයේ ගෞතම බුද්ධ ශාසනයේ මේ පින්වතුන්ට චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න උපකාර වේවා කියලා සාදු කියනවා. පුණ්‍ය අනුමෝදනාව වස්සානයේ සදහම් පෙළහර දේශනා මාලාවේ අද දින ධර්ම දේශනාවේ සඳහා දායකත්වයේ දරන්නේ පින්වත් සාම මහින්ද රාජපක්ෂ මහත්මයා සහ ආර්.එම්. සුසිලා කාන්තිලකා මහත්මිය විසින් මෙම උතුම් ධර්ම දානින් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් ගෞතම බුදුසසුන සුරකින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්තා. ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියන්නේ. සාදු ඒ වගේ මෙම උතුම් ධර්ම දානයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් සාම මහින්ද්‍ර රාජපක්ෂ මහත්මයා සහ ආර්.එම්. සුසිලා කාන්තිලතා මහත්මිය නමින් මියගිය සියලු ඥාතීන්ටද අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිතයේ සුවපත් වේවා සැපවත් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා. සාදු සාදු. ඒ වගේම රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් ලොකු ස්වාමින් වහන්සේටද සිල් ගුණ දම් සුරකින්න මහ සංඝරුවනටද අනගාരികා මෑණියන් වහන්සේලාටද පැවිදි අපේක්ෂක අනගාരിക දරුවන්ට අනුමෝදන් වෙත්වා. ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා. සාදු සාදු. ඒ වගේ මෙම උතුම් ධර්ම දානින් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් මෙම උතුම් ධර්ම දේශනාවේ සඳහා දායකත්වයේ දරන පින්වත් සාම මහින්ද්‍ර රාජපක්ෂ මහත්මයා සහ ආර්.එම්. සුසිලා කාන්තිලතා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට සහ ඥාතීන් හා හිතවතුන් සියලු දෙනාටද ධර්ම දේශනාවේ සඳහා සහභාගී වූ පින්වතුන්ටද ධර්මයේ ශ්‍රවණය කළ සියලු පින්වතුන්ටද ලෝවාසී සියලු දෙනාටද ශ්‍රද්ධා මාසික ධර්ම දානයට සම්බන්ධ සියලු පින්වතුන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. වස්සානේ සදහම් පෙළහර ධර්මදේශනා මාලාවේ 15 වන ධර්මදේශනාව පවත්වමින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මයේ අප වෙත දේශනා කළ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුදුසසුන තුළදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වන්නට ඒ පින හේතු වාසනා වේවායි අප සියලු දෙනා එක්ව ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම වස්සානේ සදහම් පෙළහර ධර්මදේශනා මාලාවේ අද ධර්මදේශනාව ඔබේ රූපවාහිනී කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු ලෝවාසී සියලු දෙනා වෙත පහන් සිතින් යුතුව නරඹන්නට දායකත්වය ලබා දුන් පින්වත් සාම මහින්ද්‍ර රාජපක්ෂ මහත්මයා සහ ආර්.එම්.
ධර්මය අවබෝධ කරගන්නට හේතු ආසනාව වේවායි අප සියලු දෙනා එක්ව ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දැන් තිබෙන්නේ අද දිනේ ධර්මදේශනාව පැවැත් වූ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ වෙත පරිස්කාර පූජා කිරීම. අප දැන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ වෙත පරිස්කාර පූජා කරමු. නමෝ බුද්ධාය 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 නමෝ මාලාවේ 15 වන ධර්මදේශනාවයි ශ්‍රද්ධා රූපහානි පරිශ්‍රයේ පිහිටි කඩුවෙල මහමෙවුනාව බෝධිඥාන භාවනා ආසපයේ සිට මෙසේ සමාප්ත වන්නේ. වස්සානයේ සදහම් පෙළහර ධර්මදේශනා මාලාවේ 16 වන ධර්මදේශනාව හෙට දින සවස 4ට ශ්‍රද්ධා රූපහානි පරිශ්‍රයේ පිහිටි කඩුවෙල මහමෙවුනාව භාවනා අසපු මධ්‍යස්ථානයේදී පවත්වන්නට සියලුම කටයුතු සංවිධානය කොට තිබෙනවා. හෙට දිනේ ධර්මදේශනාවේ මාතෘකාව බවට පත්වන්නේ විමර්ශා 이르දිපාදේ යන්නයි. ඒ නිසා පින් කැමැති සියල්ලෝම හෙට දිනේ සවස 4ට පැමිණෙත්වායි මා ආරාධනා කර සිටිනවා. එසේනම් වස්සානයේ සදහම් පෙළහර ධර්මදේශනා මාලාවේ 15 වන ධර්මදේශනාව අද නිමා කරමින් ඔබගේ නිවසින් අපට සමුගෙන යන්නට අවසරයි. ඊළඟ වස්සානයේ සදහම් පෙළහර ධර්මදේශනාව සමගින් අප නැවත වතාවක් මුණ ගැහෙමු. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. කෙනෙක් තමන්ගේ නිවසකට ආවොත් කොච්චර බයෙන්ද ඉන්නේ මිනිස්සු